තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපි කාලයකට පස්සේ නැවතත් ඔබත් සමග මේ පොහොය දින දහම් සාකච්ඡාවක් තුළින් මුණ ගැහෙන්න ලැබුණා. අපි කාලයකට කලින් අතිවර යාත්‍රා වැඩසටහන් මාලාවක් කරලා ඒක නැවැත්තුවා. ඉතින් ඒකෙන් පස්සේ මේ අපේ මේ සංවිධායක මණ්ඩලයේ කටයුතු කරන ස්වාමීන් වහන්සේලා අනගාരിക මහත්වරු මේ පොයේ දවසෙත් වැඩසටහනක් කරන්න කියලා යෝජනා කළා. ඒකට අනුව තමයි අපි අද මේ වැඩසටහන කරන්නේ. හොඳයි පින්වතුනි, අපි එහෙනම් ධම් සාකච්ඡාව ආරම්භ කරන්න කලින් නමස්කාර පාඨය සජ්ජායනා කරලා ත්‍රිවිධ රත්නය වන්දනා කරගමු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. තුලෝකාග්‍ර වූ අමාමෑණි ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අවසරයි. උන්වහන්සේගේ ශ්‍රී හදමඩලේ උපන්නා වූ 80000ක් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අවසරයි. ඒ උත්තරීතර ධම්මග අනුගමනය කරන්නා වූ අනුගමනය කරන්නට බලාපොරොත්තු වන්නා වූ අති ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි. මේ ස්ථානට වැඩම වදාළ මහා සංඝරත්නයෙන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, අපි දැන් අද දවසේ උදේ ඉඳලා ගුරු ස්වාමීන් වහන්සේ ඇතුළු අපේ ආරාමයේ හා සම්බන්ධ කටයුතු කරන උතුම් ස්වාමීන් වහන්සේලාගේ ධම් දේශනා ශ්‍රවණය කරලා අද දවසේ මහත් වූ පුණ්‍ය ගංගා කුසල ගංගා රැස් කරගෙන ඉන්නේ. ඉතින් එවැනි වූ පුණ්‍යවන්ත පිරිසකට එයාගේ පුණ්‍ය ශක්තිය තව තවත් වර්ධනය කර ගන්නටත්, එයාගේ ඒ කුසල ශක්තිය කුසලයේ තව වඩා ගන්නටත් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න ලැබීම සම්බන්ධයෙන් බොහොම සතුටටපත් වෙනවා. මොකද පින්වතුනි, ඔබ නිවෙස් වල ඉඳගෙන ඒ තමන් රාජකාරී කටයුතු කරන ස්ථානවල ඉඳගෙන මේ ශාසනයට ලැබිව, මේ ධහමට ලැබිව, තථාගතයන් වහන්සේට ලැබිව කරන මහා පුණ්‍ය ගංගා කුසල ගංගා නිසා, මේ මහා පුණ්‍ය ශක්තිය නිසා මොන ආකාරයකින් හරි ඔබගේ නිවන් මඟ පූර්ණය වෙන්න අවශ්‍ය කරන ඒ මාර්ගයේ අඩිතාලම වැටෙනවා. එතකොට පින්වතුනි, මේ දැන් අපි අද දවසෙත් ශ්‍රවණය කරපු සියලුම දහම් දේශනා, ඒ වගේම මේ බුද්ධ පූජා කටයුතු, ඒ සියලු දේ නිසාම ක්‍රමක්‍රමයෙන් ඔබ නිවන කරා යදෙනවා. ඔබ අහලා ඇති පින්වතුනි, බුදු පියාණන් වහන්සේ සිහිපත් කළා, ධර්ම රත්නය සංඝ රත්නය සිහිපත් කළා, දැකලා සාදුකාරයක් කර දුන්නා නම් ආන් එදා තමයි ඔබගේ මේ නිවන් මාර්ග පටන් ගත්තේ. ඒ කියන්නේ පින්වතුනි, බොහෝ කාලයක් තිස්සේ තමයි ඔබ මේ නිවන් මාර්ගේ එන්නේ. සමහර විට අත්බැව්
ලක්ෂ ගානකට පෙර ඉඳලා මේ ගෞතම බුද්ධ ශාසනයේ පිරිනිවෙන්න පුණ්‍ය ශක්තිය රැස් කරගෙන එන කෙනෙක් වෙන්නත් පුළුවන් ඔබ. එහෙම නැත්නම් පින්වතුනි අනාගතේ පහළ වෙන සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමකගේ ශ්‍රී බුද්ධ ශාසනයේ ඉපදිලා නිවන කරගන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන් ඔබ. එහෙම නැත්නම් තව මාසෙකින් සකල කෙලෙසයන් ප්‍රහාණය කරලා අරිහත් ඵලයේ පූර්ණේ කරගන්න තරම් පුණ්‍ය ශක්තියක් තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන් ඔබ. අපි බින්දුතුනි හැමතිස්සෙම කෝකටත් කියන තැන ඉඳලා කටයුතු කරන්න. ඒක තමයි හොඳම දේ. කෝකටත් කියන තැන. දැන් අපි කටයුතු කරා යද්දී අපිට මේ දිගින් දිගටම දහම හිම ශ්‍රවණය වෙන නිසා සමහර වෙලාවට අපිට හිතෙනවා අපි දැන් නැත්තම් මම දැන් සෝතාපන්න ඇති. මම දැන් සෝතාපන්න. තව කාලයක් කටයුතු කරා යද්දී හිතෙනවා මම දැන් සකු르දාගාමි වගේ ඇති. අනාගාමි නම් නැතු ඇති. නැත්තම් හිතෙනවා මම දැන් අනාගාමි අරිහත් නම් කොහොමවත් නැතු ඇති. ඕන් ඔහොම හිතෙනවා. මම ඔබට එක්තරා කාරණාවක් මතක් කරන්නම් පින්වතුනි. එහෙම හිතුණාට කමක් නැහැ. හැබැයි ඒ හිතන එක දඩමීමා කරගන්න එපා. ඒ හිතන එක පලිහක් කරගන්න එපා. ඒකට ගැළපෙන වචනේ දඩමීමා කරගන්න එපා කියන එක. හිතුණාට කමක් නැහැ. අපි හොඳට මතක තියාගන්න ඕන කාරණාවක් තියෙනවා පින්වතුනි. දැන් ඔබ හොඳටම දන්නවා මේ ආපු කෙලවරක් නැති නිමක් කොනක් පේන නැති මේ සසර ගමනේ ඒ කාලය කොච්චරයිද කියලා ගණනය කරන්න බෑ. ඒක එහෙම කියන්න බෑ. එතකොට සූත්‍ර දේශනාවලින් අපි අහලා තිනවා ශ්‍රී මුක දේශනාව තුලින් මේ ආපු කෙලවරක් නැති මේ මහා සසර ගමනේ අපිට බුදුවරු මුණ ගැහිච්ච වාර ගණන මේ මහ පොළොවේ වැලියට වගේ කියලා. ඒ වගේම මේ ආපු සසර ගමනේ අපි පැවිදි වෙච්ච වාර ගණන මේ මහා මෙරු පර්වතය වගේ කියලා. උපමාවකින් පෙන්නනවා පින්තුනි මේ ආපු සසර ගමන තුල අපි භාවිතා කරපු අටපිරිකර ඔක්කොම එකට එකතු කරලා කන්දක් ගැහුවොත් ඒක මේ මහා මෙරුවටත් වඩා ලොකුයි කියලා. අටපිරිකර. ඔබ හොඳටම දන්නවා පින්තුනි මිනිස්සෙක් වෙනවා කියන එකත් වියසුදුරෙන් අහස දකින්න වගේ වැඩක් කියනවනේ. ඉතින් ඔබ හේතුඵල ධර්ම විශ්වාස කරන පිරිසක් හේතුඵල ධර්ම විශ්වාස කරන පිරිසක් නිසා ඔබට ඒක හොඳටම තේරෙනවා මිනිස්සෙක් වෙනවා කියන එක ඒ වගේ වෙන්න ඕනි කියලා. මොකද සංකාරයට අනුව තමයි කර්ම ශක්තියට අනුව තමයි අත්බව සැකසෙන්නේ. ඉතින් අපිට ඕනෝනිය වෙනවා නෙමෙයි. එතකොට මිනිස්සෙක් වෙන එක කොහොම කාලෙක තමයි මේ දේශනා කරන්නේ මේ ගොඩ ගැහිච්ච අටපිරිකර කන්ද මේ වගේ කියලා. මේක ඉතින් මිනිස්සෙක් වෙන එක ඔච්චර දුර්ලභයි නම් මිනිස්සෙක් වෙච්ච හැම අවස්ථාවෙම කවදාකවත් පැවිදි වෙන්නේ නැහැ. නේද? මේ ලෝක කොච්චර මිනිස්සු ඉන්නවද අපේ ආරාමේ එච්චර පැවිදිලා නැහැ නේද? සාසනෙ පැවිදිලා නැහැ නේ එච්චර. එහෙනම් පැවිදි වෙන්නේ නැහැ. නමුත් පින්වතුනි පැවිදි වෙච්ච ටික ගැන කතා කරන්නේ. ඒ වගේම තමයි බුදුවරු මුණ ගැහිච්ච වාර ගන්න මහ පොළොවේ වැලියට තරම්. එහෙනම් බුදුරු හම්බෙච්ච වාර ගන්න ඔය වගේ නා. උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා මුණ ගැහිච්ච වාර ගණන ඊට වඩා ගොඩාක් වැඩි වෙන්න එපා.
බුදු කෙනෙක් මුණට මුණ ගහනවා කියලා කියන්නේ කොච්චර දුර්ලභ වැඩක්ද ඒක. ඒ කතා කරන්නේ බුදුවරු ගැන. මේ ශාවක සංඝයාගේ මුණ ගැහිම කියන එක ඊට වඩා වැඩි. රහතන් වහන්සේලා අපිට මුණ ගැහෙන්නේ නැද පිටුදී ඕන තරම්. උන්වහන්සේලාගේ බණ අහන්න නැති ඕන තරම්. ඉහේ කෙස් ගන්නට කියලා කියන්නේ හැම බෑ. ඒක බොහොම පොඩි නම්බර එකක් නේ. ඉහේ කෙස් ගන්න නෙමෙයි. ඒකට ගන්න තියෙන ලෝකේ මහ පොළේ වැඩියට තමයි. නමුත් මහ පොළේ වැලියට ගන්නට නිවන් දකින්න ශ්‍රී සද්ධර්මය ඇහුවත් එක දවසකවත් උන්වහන්සේ කියපු දෙයම නෙමෙයි වැටහුනේ. කොහොමද දන්නේ? කොහොමද ඔබ දන්නේ? තාම ඉන්නවා. තාම ඉන්න නිසා ඔබ 100%ක්ම දන්නවා. මේ ආපු සසර ගමනේ කිසිම දවසක බුදු පියාණන් වහන්සේ දේශනා කරපු සද්ධර්මයේ බුදු පියාණන් වහන්සේ අදහස් කරපු දෙයම වැටහුනේ නැහැ කියලා 100%. ඒ වගේම මේ ආර්ය මහා සංඝරත්නය ඕන තරම් මුණ ගැහෙන්නේ නැති. උන්වහන්සේලා මුණ ගැහිලා මේ දේශනා කරපු සද්ධර්මයේ එක දවසක්වත් කිසිම දවසක උන්වහන්සේ කියපු දෙයම තේරිලා නැහැ. පිටුතුනි ඒකායනෝ අයම් බික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධිය. මේ හිතට නිවන කරගන්න තියෙන එකම එක මාර්ගයයි. සම්මා සමාධි එකයි තියෙන්නේ. සම්මා දිට්ඨි එකයි තියෙන්නේ. සම්මා සති එකයි තියෙන්නේ. සම්මා ඥාන සම්මා විමුක්ති එකයි තියෙන්නේ. ගොඩාක් ඒවා නැහැ. විසුද්ධි මාර්ගයේ වගේ තව එකක් නැහැ ළඟින් යන එකක්. නිවන වගේ තව එකක් නැහැ. ඒක වගේම තව එකක්. ඒකට ආසන්නයෙන් යන තව එකක් එහෙම එකක් නැහැ. නිවන නම් නිවන. ඒකමයි තියෙන්නේ. සම්මා දිට්ඨියටපත් වෙනවා නම් එකපාරයිපත් වෙන නිසා එකම සම්මා දිට්ඨියයි තියෙන්නේ. තව දෙකක් නැහැ. ඒ වගේ වෙන එකක් නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය එකයි තියෙන්නේ. හරියටම බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් වෙන්න ඕනිය. හැබැයි අපි හොඳටම දන්නවා බුදුහාමුදුරු දේශනා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් එක දවසක්වත් හම්බුන්නේ නැහැ. හැබැයි ඔබ හිතනවද මහා පොළේ වැලියට ගන්නට බුදුවරුන්ගෙන් ශ්‍රාවක සංඝයාගේ බණ අහපු වාරවලදී එක වතාවක්වත් රැවටිලා හැම හිටියේ නැහැ කියලා ඔබ හිතනවා? දැන් නැත්තම් අනන්ත අප්‍රමාණයක් රැවටිලා හිටිය කියලා විසඳ ඔබ විශ්වාස කරා. පිටුසි අනන්ත අප්‍රමාණ වාරයක් රැවටිලා හිටියා. මේ බුදුහාමුදුරුවෝ කියප එක මට තේරුණා කියලා හිතාගෙන හිටියා. ඒ ආරයන් වහන්සේ දේශනා කරපු දේ මට තේරුණා කියලා හිතාගෙන හිටියා. සෝතාපන්නයි කියලා හිතාගෙන ඉඳපු වාර ගන්න මෙච්චරයි කියලා කියන්න බැරුව ඇති. අනාගාමී කියලා හිතාගෙන ඉඳපු වාර ගන්න මෙච්චරයි කියලා කියන්න බැරුව ඇති. ඒක කොහොම වෙතත් පින්වතුනි අරිහත් කියලා හිතාගත්ත වාර ගන්නත් මෙච්චරයි කියලා හිතා කියන්න බැරුව ඇති. නමුත් ඔබ හොඳටම දන්නවා එක වතාවකවත් අරිහත් උනේ නැහැ. සෝතාපන්න වෙලත් නැහැ කියලා. මෙතන කවුරු හරි ජාත සෝතාපන්න කෙනෙක් ඉන්නවනේ ඒක නා හැර අනිත් අය. එතකොට පින්වතුනි මේ අනන්ත සසරක් පුරා වැරදිච්ච දේ නැවත වැරදෙන එක පුදුමයක්ද? නැත්තම් ඒක හරි ගියොත්ද පුදුමයි? නැවත වැරදෙන එක පුදුමයක් නෙමෙයි. බොහෝම පහසුවෙන් නැවත වැරදෙන්න පුළුවන්. මොකද වරදින තියෙන සම්භාවිතාවය ඉතාමත් වැඩි. ඇයි ඕන තරම් වැරදිලා තියෙන නිසා. හරි ගියොත් ආන් ඒක නම් පුදුමයක් තමයි. තථාගතයන් වහන්සේ කියපු දේම වැටහුණා. කියපු දේම වැටහුණා. ඒකද කියපු දේම වැටහුණා කියන එක බොහොම බරපතල කාරණාවක්. ඔය කිව්වට පින්තුනි කියන දේම වැටහෙන්නේ නැහැ. අපට ඕන තරම් ඕවට උදාහරණ නැති ලෝක සමාජෙන මම ඔබට ඒක සමුක දෙයක පින්තුනි සමුහ සාමාන්‍ය දෙයක්. ආනන්ද හාමුදුරුවෝ වගේ නෑ අපි හැමෝම. ස්මෘතිලාභින් අතර අග්‍රණී උන්වහන්සේ. නමුත් අපි ඔක්කොම එහෙම නෑ. දැන් ඔබ මිනිස්සෙකුට පොඩි දේශනාවක් කරන්න ඔකේද?
කාට හරි දරුවෙක්ට හරි මොකක් හරි ලොකු දෙයක් කියලා දෙන්නකෝ පැයක් එකමාරක් විතර මේ අපි මේ දේශනා කරන්නේ. ආන් ඒ වගේ පැයක් විතර මොකක් හරි දේශනාවක් කළා දිගටම කතා කරා. කළා පැයකට පස්සේ අහන්න මම මොනවද කිව්වේ කියලා. එතකොට ටිකක් කියයි. ඒක කියද්දි ඔබට වමනේ කරන්න හිතේ සමහරවල්. මේ මිනිස්සයා මෙච්චර තරම් තියෙන මම මේ පොඩි ගොඩක් නෙමෙයි මම සෑහෙන කිව්වනේ. මෙච්චර තේරුම් ගන්න තියෙන්නේ. ඔබට ඉතින් ආයෙ නම් කිසි දවසක මේ මිනිහට නම් කිසිම දෙයක් කියලා වැඩක් නැහැ. මොකද මේකට 100ක් කිව්වම 100ට 0.5 හිතට යන්නේ අනිත් එකට මොනව වෙනවද දන්නේ නැහැ. ඕන් ඔය 0.5ක් හිතට ගිහිලා තමයි අපි මේ තේරුම් ගන්න අපිට හරි මේ කියපු දේ හරියටම වැටහුණා දැන් සෝතාපන්න. පින්වතුනි මේ කියන්නේ ඔබ සෝතාපන්න නෑ කියලා හිතාගන්න කියලා එහෙම නෙමෙයි. වර්ධව තේරුම් ගන්න එපා මාත්‍රයක්. අපි මම මේ මතක් කරන්න පින්වතුනි කෝකටත් කියන සැන ඉන්න කියලා. කෝකටත් අපිට හොඳටම විශ්වාසයි නම් තමයි පින්වතුනි අපි බොහොම නිදහසේ රිලැක්ස් එකේ හැමදේම කරන්න. විශ්වාසයි නම්. දැන් ඔබ හයිවේ එකේ එහෙම ගිහිල්ලා තියෙන්නේ. ඉස්සරහා පොලිසියෙන් එහෙම නැත්තම් ඉස්සරහා පොලිසියෙන් නැහැ කියලා විශ්වාසයි නම් මොකද කරන්නේ? පොඩ්ඩක් විතර ඉතින් වේගෙන් යනවා. හැබැයි එහෙම කරන්නේ පොලිසියෙන් නැහැ කියලා විශ්වාසයි නම් කවුරු හරි ප්‍රත්‍යක්ෂ කරලා කියන්න ඕනේ ඒක. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. පොඩ්ඩක් වේගෙන් යන්න පුළුවන්. නැත්තම් ඉස්සරහා වංගුවක් නැහැ කියලා. ඔබට හොඳටම ප්‍රත්‍යක්ෂයි නම් දැකලා හරි අහලා හරි හොඳටම ප්‍රත්‍යක්ෂයි නම් දැන් පුළුවන් ටිකක් පාගල යන්න. හැබැයි ඔබ අලුත් පාරක යද්දී වාහනේ ඩ්‍රයිව් කරගෙන කොහොමද යන්නේ? බොහොම පරිස්සමින් යන්නේ ඇයි? ඔබ දන්නේ නැහැ ඉස්සරහා මොන වගේ මොකද්ද මේ පාර කොහෙද වලවල් තියෙන්නේ? මේ ලංකාවනේ වලවල් තාම තියෙන්නේ. කොහෙද වලවල් තියෙන්නේ? කොහෙද වංගු තියෙන්නේ? හරස් පාරවල් කොහෙන්ද ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ? මන්සන්දි කොහෙද තියෙන්නේ? ඕවා දන්නේ නැහැ. දන්නේ නැති නිසා කෝකටත් කියන ක්‍රමෙන් තමයි යන්නේ. කෝකටත් වාහනේ ඕන වෙලාවක නවත්ත ගන්න පුළුවන් වේගෙන් යන්න ඕනේ. ඇයි දන්නේ? නමුත් බලන්න ඔබ ගැන පොඩ්ඩක් හිතලා දැන් ඔන්න සෝතාපන්නයි කියලා හිතා ගන්න. ඉතින් සෝතාපන්නයිනේ. සෝතාපන්නයි නැති මොකද වෙන්නේ? බුදුහාමුදුරු කැට තියලා තියෙනවා. සතර පායට යන්නේ නැහැ කියලා. දැන් ඔන්න අපේ ළඟම ඥාතිය බවට පත් කරගන්නව කවුද? විශාකා මහත්මියවයි සුද්ධෝදන රජතුමාවයි බීලා කානුවේ ඉඳපු ඒ සිටුවරයවයි නැත්තම් ඒ ගෘහපතියවයි ඕන් ওই ටිකත් කොහෙන් හරි දැන් ශාසනයෙන් එහෙම අහලා එහෙම තියෙනවා. ඊට පස්සේ ඔය තව එහෙම දේශනා වලින් මොනවා ටිකක් අහගෙන ඉවර වෙලා දැන් මොකද කරන්නේ? දැන් සෝතාපන්න වෙලා හිටියා. ඉතින් ළමයි හැදුවේ. පැනලා යන්නේ. සෝතාපන්න වෙලා හිටියා. ඉතින් බීලා කානුවේ ඉන්නේ. ඉතින් බීලා කානුවේත් ඉන්න පුළුවන් නම් ඉතින් බීලා මේසයක් උඩ හිටියම මොකෝ සෝතාපන්නේ ප්‍රශ්නයක් නැහැ නේ. එහෙම වෙන්න පුළුවන් සෝතාපන්න කෙනෙකුට. නේද? සෝතාපන්නයි කියලා හිතුවාම වින්දුතුනි වෙන්නේ දැන් තමන්ටම ලේබල් එකක් ගහ ගන්නවා හරි මං සතර පාය මිදුණා කියලා. පින්වතුනි ඕක බුදුහාමුදුරු ඉන්න කාලෙක එහෙම හිතුණාට කමක් නැහැ. ඇයි? බුදුහාමුදුරු ඉන්නව කන්ෆර්ම් කරගන්න. උන්වහන්සේ ඉන්නව මේක විශ්වාසයෙන්ම තහවුරු කරගන්න. හැලි ගණන් බත් ගිල්ලට කමන්නේ නැහැ. පෙරේත කමට. බුදුහාමුදුරු ඉන්නව නම් ගිහිල්ලා අහන්න ස්වාමීනි මට මේ හරි පෙරේතකමක් එනවා. කන්න. පෙරේතකම කියලා කියන්නේ කැමැත්තක් එනවනේ කන්න. බය වෙන්න එපා මහරජා. බය වෙන්න එපා මහත්තයෝ. ඔබතුමා සෝතාපන්නයි. ඔබතුමාට කිසි ප්‍රශ්නයක් නැහැ.
ස්වාමීනි මට මේ හරි කාමයක් එනවනේ. මට මේ අන්තපුරයට ගියාම හරි කාමයක් එනවනේ. මේ රජවරු තරම් අන්තපුර නැතුව ඇති. නමුත් පොඩි පොඩි අන්තපුර ඇතිනේ. ඒක ඉතින් අපි දන්නේ. ඉතින් මට හරි කාමයක් එනවනේ. බය වෙන්න එපා. ඔබ සෝතාපන්න. දැන් එහෙම කියලා මේ වෙන මිනිස්සෙකුට කියපු එකක් නේද ඔබ අරගෙන තියෙන්නේ. ඉතින් ඔබලත් පොඩි කාමයක් එනවා. ඉතින් පොඩ්ඩක් ඉතින් ඔය පොඩි හැසිරීමක් දෙකක් ඉතින් ඔය කරාට ඉතින් මොකෑ වෙන්නේ? ඇයි කොහොමද ඒක කියන්නේ? අර අතීතයෙන් ගන්න උපමාව. සෝතාපන්න කෙනෙක් එහෙම කරනවා ඒ ප්‍රශ්නයක් නෑ. නමුත් පින්තුරේ සමහර තැන්වල තථාගතයන් වහන්සේ පෙන්නලා දෙනවා. මානනි අධික තෘෂ්ණාවෙන් ඔය කැම් බීම ටික ගිලිනවට වඩා හොඳයි. රත් වෙච්ච ගිනි ගුලියක් අරගෙන ඔය දිවේ තියාගනි කියලා. මොකද වෙලාවකම මලොත් එහෙම පෙරේතෙක් වෙලා හෝ තිරිසනෙක් වෙලා උපදිනවා. ඒක පොඩ්ඩක් පැත්තකට දාලා අරග ගන්නවා ඇදලා. මොකද දඩමීමා කරගන්නවා සෝතාපන්න ඵලයේ. ඔබ කොහොමද දන්නේ පින්තුනේ හරියටම සෝතාපන්නයි කියලා? ඔබ කොහොමද දන්නේ ඔබ හරියටම සකෘදාගාමි කියලා? කවුද ඔබට කිව්වේ ඒක? පින්තුනේ මං ඔබට එහෙම කියන්නේ අවදානමක් තියෙන නිසා. ඔබ එහෙම නැති නිසා එහෙම නෙමෙයි. ඇයි? අනන්ත සසරේ පින්තුනේ බුදුබණ අහපු වාර ගාන මෙච්චරයි කියලා කියන්න බෑ පින්තුනේ. අවුරුදු මේ කාලේ උපදින මිනිස්සුනේ අවුරුදු 80ක් ජීවත් වෙන්නේ. අපි මනුස්ස ලෝකේ ඕන තරම් උපදින්නේ නැති දිව්‍ය ලෝකවල ඕන තරම් ඉපදෙන්නේ නැති පින්තුනේ අවුරුදු ලක්ෂ ගණන් ආයුෂ. අවුරුදු ලක්ෂෙ පැවිදිලා ඉන්නේ නැති අවුරුදු ලක්ෂයක් බණහන් නැති සමල්ලාට. ඒත් කියප එක තේරුන්නේ නැහැ. කොහොමද දන්නේ? තායි ඉපදිලා ඉන්නේ. එක වතාවක සෝතාපන්නුන්නේ නැහැ. ඔබ හිතන්නේ මේ ආපු සසර ගමනේ සෝතාපන්නයි කියලා රැවටිලා ඉඳපු වාර කොච්චර ඇද්ද? හැබැයි සෝතාපන්න නැහැ කියලා දැනගත්තේ මැරිච්ච වෙලාවේ. අරිහත් නැහැ කියලා දැනගත්තේ මරුණාට පස්සේ. අනාගාමී නැහැ කියලා දැනගත්තේ මරුණාට පස්සේ. නිරේ ඉපදුනාට පස්සේ තමයි දැනගත්තේ. තිරිසන් යෝනි ඉපදුනාට පස්සේ තමයි දැනගත්තේ. මිනිසෙක් වෙලා ඉපදුනාට පස්සේ තමයි දැනගත්තේ සෝතාපන්න නැහැ කියලා. ඔබ අනාගාමී නැහැ කියලා දැනගත්තේ කවද්ද? කලින් අත්බැවවල බණ අහලා එකකවත් තේරුන්නේ නැහැ අනාගාමීනා වෙලා නැහැ කියලා දැනගත්තේ කවද්ද? මේ කාම ලෝක ඉපදුණු දවසේ. ඔබද මේ කාම ලෝක ඉපදුණු දවසේ තමයි දැනගත්තේ අනාගාමී වෙලා නැහැ කියලා. මොකද අනාගාමී වුණා නම් කොහෙද මෙහෙ උපදින්නේ? අරියත් වුණා නම් කොහොමද මේ ඉන්නේ මෙහෙම? ඒ නිසායි පින්වතුනි මේ මතක් කරේ අනාදිමත් සසර මේ ආපු ගමනේ රැවටුන් නැති එක අවස්ථාවක්වත් නැහැ. සම්භාවිතාව කියන්නේ හිතලා බලන්න. රැවටිච්ච ප්‍රමාණය අනන්තයි. අනන්තයේ බිඳුවයි. රැවටිච්ච ප්‍රමාණය අනන්තයයි. රැවටිච්ච නැති අවස්ථා බිඳුවයි. ඒ කියන්නේ නිකන් ආසාවටවත් එක වතාවක්වත් එකම එක වතාවක්වත් හරියටම ආරෂ්ඨාංග මාර්ගයේ හෝ බුදුහාමුදුරු කියපු දේම තේරුන්නේ නැහැ. ඒ වගේව ඕන තරම් තේරුණා. ඒ තේරිච්ච වෙලාවල් වලදී බින්දුතුනි ඕන තරම් තේරුණා කියලා සෝතාපන්න වුණා කියලා ඒක දඩමීම කරගෙන ජීවිතේ එක එක දේවල් කළා. මොකද ඒක දඩමීම කරගත්තාම හරිනේ. බය වෙන්න දෙයක් නැහැ. පින්කුසල ඊට මීට වඩා හොඳයි. එහෙම එකක් ගැන දන්නේවත් නැතුව හිටියන. බලන්නේ නැද්ද කියලා? ඔබ මුලින්ම බණ අහපු කාලේ මුලින්ම බණ අහපු දවස්වල මේ කරන දැන් ගුරු ස්වාමීන් වහන්සේ වසල සූත්‍රය එහෙම දේශනා කරන කාලවල ඒ වසල ගතියෙම කියද්දි ඔබට හිතුණා මන්න කොහේ ගිහලා නවතිද්ද දන්නේ හරියට පරිස්සම් වෙන්න ඕනේ. ඒක මේ ලේසි වැඩක් නෙමෙයි.
මේ කට නිසා නිකන් නිරේගත වෙන්නයි වෙන්නේ. මිච්ඡා දිට්ඨි කම්ම සමාදාන අතේ කායස්ස වේතා පරම මරණං අපාය දුක්ගති විඤ්ඤා නිරයන් උපපන්නාති කියලා ගුරුහාමුදුරුවෝ දේශනා කරද්දී අපි මේ ලෝකේ ආස්වාදය කියලා වචනයක් කියන්න අරකයි පේනවනේ. මිච්ඡා දිට්ඨි කම්ම සමාදාන. මේ මිත්‍යා දෘෂ්ටිය දරන් ඉන්නවට අමතරව ඒක තවත් අයට දේශනා කරනවා. ඒ කියන්නේ අනිත් අයට කී යනවා හැමතැනම. අසත්පුරුෂ ගති අනිත් අයට බෙදා යනවා. දෘෂ්ටි පුහුණු කරනවා. දෘෂ්ටි දෙනවා. ඒවනම් කරන්න නරකයි කවදාවත්. මේ මහා මේ පේනවනේ. මෙයන් නිරයන් උපපන්නාති කියලා කියද්දි ඒවනම් ආයි කරන්න නරකයි. මේක හරි භයානක වැඩක් මේ. ඕන් ඔහම කියලා ටික කාලයක් ගියාට පස්සේ මොකද උනේ? ඔන්න බණ ඇහෙන්න ගන්නවා බණ. මොකද තොටු පොළවල් 84000ක් දේශනා කරන තථාගතයන් වහන්සේ. ඉතින් මේ 84000ට අදාළ විවිධාකාර තැන්වලදී විවිධාකාර විදිහට මේ කොටස වැටුණා නම් සෝතාපන්නයි. උදේ වැටුණා නම් සෝතාපන්නයි. උදේ වැය වැටුණා නම් සෝතාපන්නයි. පටිච්ච සමුප්පාදේ වැටුණා නම් සෝතාපන්නයි. චතුරාර්ය සත්‍ය වැටුණා නම් සෝතාපන්නයි. ආස්වාදේ යථා තතු අවබෝධ වුණා නම් සෝතාපන්නයි. නේද? ජාති අවබෝධ වුණා නම් සෝතාපන්නයි. අනිච්ච වැටුණා නම් සෝතාපන්නයි. අනත්ත වැටුණා නම් සෝතාපන්නයි. ඕනෑකම වැටුණා නම් සෝතාපන්නයි. ඔහොම ඔබ ඕන්තරම් දේශනාවල අහලා තියෙනව නේද? ඔය කතා කරන්නේ ආරෂ්ඨාංග මාර්ගයට ඇතුල් වෙන්න පුළුවන් තොටු පොළව. ඕවා ඇහිච්ච තැන්වලදී ඔබ හිතා ගන්න නැති හරි දැන් ප්‍රශ්න ඉවරයි කියලා. සෝතාපන්නයි කියලා ලේබල් එක ගහගත්තට පස්සේ එතනින් එහාට දැන් ආරක්ෂාවක් තියෙනවා. ඒක හරියට නිකන් පිඟුතුනි පොඩි කොල්ලෙක් පොඩි එකෙක් තාත්තගේ අතේ එල්ලිලා තාත්තගේ සුළඟිල්ල එල්ලිලා පොඩි කමට ඇවිදිනකොට ඒකට හරිය ලොකු කමක් එනවා හරිය ආරක්ෂාවක් දැනෙනවා. දැන් බය නැහැ කාටවත්. ඇයි? තාත්තා ළඟින් ඉන්නවා. විහිළු කරනවා, ඔච්චම් කරනවා, දොස් කියනවා, බනිනවා, ගල් කැට වලින් සත්තුන්ට ගහනවා, බල්ලෙක් දැක්කත් බල්ලා බය කළ එලවනවා. නායකව දැක්කත් නායවත් එලවනවා, චණ්ඩි පාට් එකක් එහෙම දානවා. ඔක්කොම කරන්නේ ඇයි? තාත්තා ළඟින් ඉන්නවනේ. තාත්තා ළඟින් ඉන්නව නම් කවන්නේ. හදිසියවත් තාත්තා වගේ ওই මායාවක් නම් ඉන්නේ ළඟින්. දැන් මොකද වෙන්නේ? අර කරපු ඔක්කොටම විපාක ගෙවන්නේ. බල්ලන්ට ඔච්චම් කරලා බල්ලෝ බය කරාට කවන්නේ පොඩි එකා. තාත්තා ළඟින් ඉන්නව නම් අවංකව ඇත්තටම. හැබැයි තාත්තා ළඟ නැත්තම් බල්ලා ආපස්සට කෑවොත් මොකද වෙන්නේ? බැලි නම් තාත්තා නෙමෙයි ඉඳලා තියෙන්නේ තාත්තා වගේ එකක් ඉඳලා තියෙන්නේ. සෝතාපන්නයි නම් ප්‍රශ්නයක් නැහැ පින්වත. හදිසිය සෝතාපන්න නැත්තම් මොකද කරන්නේ? කාටද කියන්නේ? අම්මට කියනවා. අසාධාරණයි කියලා කෑ ගහනවා. අනේ මේ බණේ මෙන්න මෙහෙම කිව්වනේ. ඉතින් ඒ කීප එක මට ඒ වෙලාවේ තේරුණානේ. ඉතින් ඒක තේරුණා නම් සෝතාපන්නයි කියලාත් කිව්වනේ. උන්වහන්සේ නඩු දාන්න එපා ගිහිල්ලා. සාවි. එහෙම කියපු නිසානේ මං එහෙම හිතාගත්තේ. ඒක නිසානේ මං පරාඹු සේවනයේ ගියේ. සෝතාපන්න නිසා. මං දන්නවනේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. ඒක නිසානේ මං පෙරේතයා වගේ කන්න ගත්තේ. මං දන්නවනේ සෝතාපන්නයි කියලා. ඇයි උන්වහන්සේ කිව්වනේ? මේක හරි අසාධාරණයි කියලා. දැන් ඔබට උද්ඝෝෂණයක් තියන්න වෙන්නේ කොහෙද? නිරේද තියන්නේ? ඇයි? මලාට පස්සෙන් දැනගන්න වෙන්නේ. කොහෙද උද්ඝෝෂණය තියන්නේ? තිරිසන් ලෝකෙද? කාටද කියන්නේ?
කවුද දන්නේ? කවුද ඔබ කියන්නේ වහන් ඉන්නේ? කවුරුත් අහන් ඉන්නේ. කවුරුත් දන්නේ නැහැ. ඔබ කොහෙන් මොන දේ කොහොම ඇහුවත් පිංගුතුනි කෝකටත් කියන තැන කටයුතු කරන්න හැමතිස්සෙම. කෝකටත් කියන තැන කටයුතු කරන්න. පිංගුතුනි සමහර අත්බැව් වල අපි බුදුදහම ලැබිලා නැහැ. මේ මාර්ගඵල ගැනව දන්නේවත් නැහැ. නමුත් ඒ කාලෙත් නමුත් මරුණාම අපාගත වෙනවා ආදි වශයෙන් ඕවා දන්න ඊශ්වරු ආදී පිරිස අපිට මුණ ගැහෙන්නේ නැති. ඒ පිරිසත් යම් දහමක් දේශනා කරනවා. පාපයෙන් වැළකෙන්න කියලා කියනවා. ලෝභයෙන් වැළකෙන්න කියලා එහෙම කියනවා. ආර්ය මාර්ගය නෙමෙයි. එහෙම කියලා කිව්වට පස්සේ ඒක රැක්කොත් විතරක් ඒ වත ඒ සීලය රැක්කොත් විතරක් ඔබට අපායෙන් ගැලවෙන්න පුළුවන් කියලා කියද්දි දිවි හිමියෙන් අපි ඒක කළා. ඒක රැක්කා. ඇයි? වෙන ඔප්ෂන් එකක් නැහැ. රැක්කොත් විතරමයි මේක වෙන්නේ. නමුත් මේ බුදුහාමුදුරුවන්ගේ දහම අහුවාම බුදු පියාණන් වහන්සේගේ හයිය ගන්නවා අපි ඔක්කොම. රහතන් වහන්සේලාගේ හයිය ගන්නවා අපි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයේ හයිය ගන්නවා අපි. මාත් එහෙම තමයි කියලා. හයිය අරගත්තට කමක් නැහැ. හයිය අරගෙන උන්වහන්සේ වගේ ඉන්නවා. මිසක් හයිය අරගෙන උන්වහන්සේට මුකුත් වෙන්නේ නැහැ මොනවා කරත් කියලා නොගැලපෙන දේ කරන්න නරකයි. නොගැලපෙන දේ කරත් එහෙම පිටුතින් උන්වහන්සේගේ හයිය අරගෙන හදිසියවත් උන්වහන්සේ ළඟ නැත්තම් මොකද කරන්නේ? අර නොගැලපෙන දෙයට අදාළ ප්‍රතිකර්මයේ ප්‍රතිවිපාකයේ ඇදිලා එනවා අනිවාර්යයෙන්ම. මොකද හේතුන් පටිච්ච සම්භූතා හේතුබංගා නිරුජ්ජති. හේතු ගැලපුණොත් ඵලය ඇදෙනවා. පිටුතින් හිතන් ඉන්නේ මොකද්ද කියන එක අදාළ නැහැ. ඒ නිසා පිටුතින් හොඳට තේරුම් ගන්න ඕනේ. අද අපිට සහතික කරගන්න බුදුහාමුදුරුවෝ නැහැ. මොකද බුදුහාමුදුරුවන්ගේ විතරමයි සහතික කරගන්න පුළුවන්. නැත්තම් ඒක Taman තමයි දන්නේ. Taman දන්නේ ඒක ඉතින් කොහොමද? කවුද තව කෙනෙක් හරි කියන්නේ කොහොමද? බුදු කෙනෙකුට නේ කියන්න පුළුවන්. දැන් කවුද ඉන්නේ එහෙම කියන්න? ආසේ අනුසේ ඥානෙ තියෙන කවුද ඉන්නේ? ඉන්ද්‍රිය තේරුම් ගන්න පුළුවන් ඥානෙ තියෙන කවුද ඉන්නේ? කෝ බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ නෑනේ. සහතිකයක් ගන්න කෝ? කාගෙන්ද ගන්නෙ? ඒකයි පින්වතුනි සහතිකයක් ගන්න කෙනෙක් නැත්තම් සහතිකේ අපි ලියාගත්තට කමක් නැහැ. ওই සහතිකේ පැත්තකින් තියලා කෝකටත් කියලා කටයුතු කරන්න. කෝකටත් කියලා කටයුතු කරන්න. එතකොට පින්වතුනි ඔබට බොහොම හොඳ ප්‍රතිපදාවක ඉන්න පුළුවන්. ජීවිතේ හිටියට ප්‍රශ්නයක් නැහැ. නිවන කරගන්න පැහැදිලිව කටයුතු කරන්න ඕන විදියක් තියෙනවා. ආන්ගේ විදියට හිටියම හරි. ඒ නිසා තමයි අපිට දිගින් දිගටම ගුරුහාමුදුරන් වහන්සේ ඇතුළු මේ මහා සංඝයා නිරන්තරයෙන්ම කියන්නේ සුදු ගතියේ ඉන්නේ කියලා. සුදු මිනිස්සෙක් වෙන්න කියලා. කෝකටත් නිසා තමයි කියන්නේ පින් කරන්න කියලා. කෝකටත් නිසා තමයි පින් කරන්න කියලා කියන්නේ. මොකද පින පිහිටට හිටිනවා. කරන පුණ්‍ය කර්ම පිහිටට හිටිනවා. මිනිස්සුන්ට කරන යහපත පිහිටට හිටිනවා. ලෝක සත්වයාට කරන අවඩ අසාධාරණ කියලා කියන්නේ පින්තුනි මොන ආකාරයෙන් හරි වෙන මහ විනාශයක් ගෙනහැල්ලා දෙන්නේ. සෝතාපන්නයි කියලා හිතාගෙන එහා ගෙදර මනුස්සයට බයිනවනේ. ඇයි? කොහොමද ගන්නෙ අදහස? සෝතාපන්න කෙනෙක්ට ඉතින් මේ
බීලා කාණුවකත් ඉන්න පුළුවන් නම් ඉතින් මේ බැන්නාමකෝ. ඩබ්බයිනවා තමයි ඉතින්. හරිනේ ක්‍රමේ. පොඩ්ඩක් බැන්නා මොකද වෙන්නේ? නැත්තම් ඉතින් අපිට මේ රටේ ලෝකෙ ඉන්නේ කොහොමද? වයින් නැතුව. මෙවුන් කරේ නගින්න එනවන්නේ නැත්තම්. හරිනේ සාධාරණීකරණය කරගන්න පුළුවන් කොහොම හරි. පොඩ්ඩක් ඉතින් දොස් කිව්වම මොකද වෙන්නේ? අම්මා තාත්තුන්වත් ඉතින් සෝතාපන්නයි කියලා මොකෝ කේන්තියක් නැතුවේ. නේද? සෝතාපන්නයි කියලා කේන්තියක් නැද්ද? කේන්තියනවා. මම මැරෙන්න විදියක් නැහැ. ඉතින් මං අම්මව මරන්නේ නැහනේ. මං දන්න මරන්නේ නැහැ කියලා පොඩ්ඩක් බයිනවා. ඇයි? සෝතාපන්න කෙනෙක් අම්මා මරන්නේ නැහැ. මං අම්මා මරයිද? නෑ මං අම්මා මරන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. හැබැයි ඉතින් බයින්නේ. බැන්නට ඉතින් කමන්නේ නැහනේ. අම්මා මරන්නේ නැහැ කියලානේ බුදුහාමුදුරු කියලා ඉතින් සෝතාපන්න කෙනෙක්. මං බයිනවා. පොඩ්ඩක් බැන්න කමන්නේ. මතක් වෙන වෙලාවට පොඩ්ඩක් ඉතින් ඔය මොන හරියක් කටේ දාගෙන ගිල්ලට කම නේ. ඇයි? සෝතාපන්න නැහැ කියලා මොකක් නැති වෙන්නේ. සෝතාපන්න කෙනෙක් කන පින්වතුනි මේ මහා ප්‍රාචීන පඬිත. හිතවල ප්‍රඥාවන් පිළිබඳ කෙල පැමිණි. සියල්ල ආවොත් සමහරට බුදුහාමුදුරුවෝත් ආයි ඔබ වහන්සේට බුදු වෙලා කියලා විශ්වාසද? මං කියලා දෙන්නද මෙන්න මෙහෙම නම් ඔබ වහන්සේ බුදු වෙලා. හේතු ටික කියන්නේ. මේ ටික චෙක් කරලා බලන්න ඔබ වහන්සේ ගාව තියෙනවද කියලා. මෙහෙම ටික කියලා එහෙනම් ඔබ වහන්සේ බුදු. හරි. ඕනනම් ඔබට සමහර කෙනෙක් ඉන්න පුළුවන්. මේ කෙනෙක් ඔබගෙන් ඇහිලා ඇහුවොත් එහෙම. මේ අක්කේ මං සෝතාපන්නයි. ඔයාට මෙහෙම හිතෙනවා. ඔයාට මෙහෙම හිතෙන්නේ නැද්ද? ඔයාට මෙහෙම හිතෙනවා. ඔව් ඉතින් ඒ වගේ නම් ඉතින් ගොඩක් වෙලා සෝතාපන්න. මේ බුදුහාමුදුරුවෝ වගේ ඒ තරම් විශ්වාසයි. කෝකටත් ඒ මොනවද ඒ වැඩන්නේ අපිට. පින්වතුනි බුදුහාමුදුරන්ගේ හයිය ගත්තට කමක් නැහැ. රහතන් වහන්සේලාගේ හයිය ගත්තට කමක් නැහැ. ළඟින් තියාගත්තට කමක් නැහැ. හැබැයි ඔබ රහතන් වහන්සේ නෙමෙයි. ඔබ බුදුහාමුදුරුවොත් නෙමෙයි. ඔබ මිනිස්සේ. හේතු ගැලපුණොත් ඵල උදා වෙනවා. කර්ම කරනොත් විපාක එනවා. පරිසර වෙනස් වෙනවා. දෙවපත් එක බණ අහපු සෝතාපන්නයි මේ ඔන්න මෙන්න අරිහත් වෙන්න ඉඳපු අය දැන් කසාද බඳපු අය නැද්ද? කල්පනා කරලා බලන්න නැද්ද කියලා? නැද්ද? ඕන තරම් ඇති. ඔබත් එහෙම දන්න. ඕන තරම් ඇති. මේ ඔබත් එක මේ දැන් හිතේ නිකන් අනාගාමී වගේ වෙලා. දැන් බණවත් අහන්නේ නැහැ. දැන් බණ කිව්වම පලාතකවත් වෙන්නේ නැහැ. හිතේ නිකන් ඔක්කොම වැටුණා වගේ නේද? දැන් බණ අහන්නෙත් නෑ යා. මොකද වෙලා තියෙන්නේ? රැවටුණා. මොකද රැවටෙනවා කියන එක පිටින් බොහොම සිම්පල්. මොකද රැවටෙනවා කියන එක අපිට අලුත් දෙයක් නෙමෙයි. අනන්ත සසරේ ඕන තරම් රැවටුණා විතරයි ඇත්තටම. හරි ගියේ නෑ එකපාරක්. ඇත්තටම රැවටුණා විතරමයි. එකපාරකට හරි ගියේ නෑ. දැන් මේ ටික ඇයි මේ ඔබට කියන්නේ? කෝකටත් කියන සංකල්පයේ ඔබ දුරට ගේන්න. කෝකටත්. අර කෝකටත් අයිලේ කියන්නේ. අන්න ඒ වගේ කෝකටත් පිංගුතුනි. කිසි කෙනෙකුට දොස් කියන්න එපා. කෝකටත් කිසි කෙනෙකුගේ හිතක් රිද්දන්න එපා. කෝකටත් ලෝකේ රමණය කරන්න එපා. කෝකටත් වසල ගති වලට යන්න එපා. කෝකටත් ආරක්ෂා වෙලා ඉන්න. කෝකටත් පින් කරන්න. සමහර කෙනෙක් ඉන්නවනේ පින්ගතුනි.
හරි දැන් සෝතාපන්නයි මේ පින්කම් කළා වැඩක් නැහැ. දැන් මොනවද කරන් තියෙන්නේ? දැන් භාවනා කරන්න. මේ පින් වැඩක් නැහැ දැන්. දැන් භාවනා කරන්න. කොහොමද ඒ කෙනෙක් එහෙම කියන්නේ? දැන් භාවනා කරන විදිහ හරියටම දන්නවද? ඒකෝදනේ අපිට වැටහෙන විදිහට නම්. එහෙම කියන්නේ භාවනා කරනවා කියලා කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැති. නමුත් ඔබ නම් එහෙම නැතුව ඇති. නමුත් මෙතන ඇති සමහරලාට අලුතින් බණ අහන කෙනෙක්. මම ඒ කෙනාටයි මේ මතක් කරන්නේ. ඔබ සෝතාපන්නද නැද්ද කියන එක හොයන එක නෙමෙයි පිටුදුනි කරන්න තියෙන්නේ. කෝකටත් කරන්න පුළුවන් උපරිම දේ දිනපතා කරන්න ඇති. ආන් එතකොට කොහොමත් ආරක්ෂාවක් හැදලා තියෙන්නේ. කොහොමත් රැකවරණයක් හැදලා තියෙන්නේ. පිනෙන් හිත පුරව ගත්තාම කොහොමත් රැකවරණයක් හැදලා තියෙන්නේ. ප්‍රසාදයෙන් හිත පුරව ගත්තාම කොහොමත් රැකවරණයක් හැදලා තියෙන්නේ. ලෝක සත්වයාගේ ගුණ දැකීම තුලින් හිත පුරව ගත්තාම කොහොමත් රැකවරණයක් හැදලා තියෙන්නේ. කෙනෙක් ඉන්නවා පින්විතනේ ඒ කෙනා හිතන්නේ තමන් සෝතාපන්නයි කියලා. නමුත් ලෝකේ හැමෝගෙම අගුණමයි පේන්නේ. අගුණ පෙනිපෙනී පුපුර ඉන්නේ නමුත් සෝතාපන්න. කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් ඕන තරම්. අරකට පිළියමක් දැන් කරගන්නේ. ඇයි? ඉතින් ඕනේ නැහනේ. මේ තියෙන්නේ සහතිකේ කවුරු දීපේකක්ද? තමන්ම තමන්ට ලියාගත්ත එක. නිසා බුදුහාමුදුරුවෝ එහෙම දීප එකක් නෙමෙයි. එනිසාද අගුණ පෙවුනහම මොකෝ වෙන්නේ? පොඩ්ඩයි අගුණක් පෙවුනන කමක් නැහැනේ. පිළියමක් කරගන්න උත්සාහ කරන්නේ. නමුත් බණහපු මුල් කාලේදී ඔබ පිළියමක් කරගන්න උත්සාහ කළා. මුල් කාලේ බණහදී ඔබ පුදුම විදිහට බයයි මේ ලෝකෙට. හරියට කන්සර්න් කරන හැම දෙයක් ගැනම. හරියට හිතලා බලනවා. යමක් කරන්න කලින් 100,000 වාරයක් හිතනවා. නමුත් බණහගෙන කාලයක් එද්දී කෙනෙක් ඉන්න පුළුවන් පින්විතට තවදුරටත් හිතලා බලලා වැඩ කරන කෙනෙක්. තව කෙනෙක් ඉන්න පුළුවන් බණහගෙන එද්දී බණ ටික හිත ඇතුළට ගියා. ගියාට පස්සේ බණ වලින් තමන්ම රැකවරණයක් හදාගත්ත ඇතුළෙන්. හදාගෙන ඉවරලා ආධ්‍යාත්මික ගුණධර්ම ටික පිරිහුණා. හිතෙන විදිහට වෙලාවට හිතෙන දේවල් කරන්න ගත්තා. මොකද බණ නිසා බුදුහාමුදුරුවෝ පලියක් විදිහට පාවිච්චි කරනවා. බුදුහාමුදුරුවෝ දඩමීම කරගන්නවා. සෝතාපන්න ඵලයේ දඩමීම කරගත්තා. විවිධාකාරයේ දේවල් කරනවා. ආන් එහෙම තත්ත්වයක් ඔබගේ ජීවිතවල පින්විතනේ ක්‍රමානුකූලව උදා වෙලා එන්න පුළුවන්. ආන් ඒකයි පින්විතනේ මේ මතක් කරන්නේ ඔබට. දිගින් දිගටම ඔය අදහසේ කටයුතු කරගෙන යද්දී ඔබගේ ජීවිතය එක්තරා විදිහකට හැදෙනවා. ඒ තමයි ඉස්සරහෙන් සෝතාපන්න ඵලයේ තියාගෙන ආයිත් සැරයක් සාමාන්‍ය ජීවිතයම ගත කරනවා. ඒතකොට ඒ අලුතෙන් එකතු වෙලා තියෙන්නේ මොකද්ද? සෝතාපන්න ඵලෙ විතරයි. ඉදම මිනිහා එහෙමමයි. එහෙම නෙමෙයි වෙන්න ඕනේ පිටින්. මිනිස්සයා වෙනස් වෙන්න ඕනේ. සෝතාපන්නද නැද්ද කියන එක අදාළ ගන්නෙ. ඒකයි ඔබට මේ පෙන්වලා දෙන්නේ නැවත සැරයක්. කෝකටත් කියන ක්‍රමවේදය යටතේ කෝකටත් කියන සංකල්පයෙන් කටයුතු කරන්න. මොකද එතකොට ඔබට වාසි. බොහෝ දෙනෙක් කැමතියි පින්තුනි. කේන්ති යනවා නම් කේන්ති යන පරිසරයෙන් අයින් වෙලා ඉන්න. අයින් වෙලා හිටියට පස්සේ Tamanට හිතන දැන් කේන්ති යන්නේ නැහැ කියලා. හරිද? බොහෝ දෙනෙක් කැමති පිරිසක් එක්ක එකට ඉන්න නෙමෙයි කැමති. මොකද පිරිසත් එක්ක එකට ඉන්නකොට ඉන්න බෑ. තමන්ගේ හිත දුර්වලයි කියලා දැනගන්න අකමැති. දුර්වලයි කියලා දැනගන්න අකමැති නිසා දුර්වලයි කියලා දැනෙන්නේ නැති තැනකට යනවා. එතකොට දුර්වල නැද්ද? ඔබ ඉන්න පුළුවන් පිටුදී ඔබ පිරිසත් එක්ක ඉන්නකොට ඔබට හරියට කෙලෙස් හරියන්නේ නැහැ ඉන්න බෑ. ඒ නිසා මොකද කරන්නේ? ඒ අයගෙන් වෙන් වෙලා තනියෙන් ඉන්න ගිහිල්ලා.
ගොඩක් සෝතාපන්න වෙච්ච අය තනියෙන් ඉන්න කැමති. ඒ තනියෙන් ඉන්නේ මොකුත් නිසා නෙමෙයි. පිරිසත් එක්ක ඉන්නකොට තමන්ගේ අඩුපාඩු හැමතිස්සෙම පේන්න ගන්නවා. පිරිසත් එක්ක ඉන්නකොට තමන්ගේ අඩුපාඩු එනවා උඩට හැදි හැදි. පිරිසත් එක්ක ඉන්නකොට තමන්ට රාග දේශ මොහ වැඩිපුර දැනෙනවා. රාගක්කයෝ නිබ්බානං, දේශක්කයෝ නිබ්බානං, මෝහක්කයෝ නිබ්බානන්නේ. ඒතර රාගයේ දේශේ මෝහයේ ඡේවීම තමයි නිවන කියලා කියන්නේ. සම්පූර්ණ වශයෙන් සුද්ධ වශයෙන්ම ඉවර වෙලා ගියා නම් අන්න අරිහත්ත්වේ. දැන් ඕක දන්නවා. ඕක දන්න නිසා මොකද වෙන්නේ? දැන් රාගයේ ඡේ කරන්න කටයුතු කරනට වඩා රාගයේ කියන එකට රාගේ නැතුව ඉන්න කැමති. ද්වේෂේ නැතුව ඉන්න කැමති. ද්වේෂය කියන එක පින්වතුනි මේ ගැටීම කියන එක නොයන ක්‍රම දෙයක් තියෙනවනේ මෙන්න මෙහෙම. ද්වේෂය එන්න නම් ඒ ගැටෙන දේවල් ජීවිතේට එන්නේ බෑ. එතකොටනේ ද්වේෂය එන්නේ. ද්වේෂය කියලා කියන්නේ හේතුක ඵලය. ෆික්ස් එකක් නෙමෙයි. හේතු ගැලපුණොත් උදා වෙනවා. නමුත් දැන් අහලත් තියෙන මොකද්ද? දේශක්කයෝ නිබ්බාන. දේශේ ඡේවීමයි නිවන. දැන් හරිය කැමති මං නිවිලා කියලා තේරුම් ගන්න. මං හරි කැමති. මං නිවිලා වගේ ඉන්න. මං හරි කැමති ඒකට. ඒ නිසා පිරිසත් එක්ක ඉන්නකොට මොකද වෙන්නේ? ද්වේෂයට හේතු සැකසෙනවා. එතකොට ද්වේෂය දැනෙනවා. දැන් හිත කැමති නෑ ද්වේෂයට. ඇයි? එතකොට මං පහත්නේ. මට කේන්ති යනවානේ. නෑ වෙන්න බෑ. මට කේන්ති යන්න බෑ. මුං එක හිටියොත් මට කේන්ති යනවා. මං ගිහිල්ලා වෙනම ඉන්නවා. මං ගිහින් තනියම ඉන්නවා. ඒතර කේන්ති යන්නේ නැහැ. ඇයි? අර කේන්ති යන වැඩ කරන උන් ඇහැට පේන්නේ නැන්නේ දැන්. එතකොට මට කේන්ති යන්නේ. එතකොට ඒ කියන්නේ මගේ දැන් ද්වේෂය ෂේ වෙලා. අනේ සාදු කොච්චර හොඳයිද? මං පුදුම නිවීමකින් ඉන්නේ තනියෙන්. මං පුදුම ශාන්තියකින් ඉන්නේ තනියෙන්. ඈතින් ගියක් ගන්නවා තනියෙන් ඉන්න කියලා. කාත් එක කතා කරන්නේ. සෝතාපන්නයෙන් කතා කරන්නේ කිසි කෙනෙක්. කතා කරලා වැඩක් නැහැ. ඒවටත් පින්ගුතුනි හරියටම ගන්නවා අර දහම තුලින් හේතු. මොනවද ගන්නෙ? සෝතාපන්නයි නම් ආරෂ්ඨාංග මාර්ගය වන්නවනම් මිනිස්සු එක්ක කතා කරන්න වෙලාවක් නැහැ. කතා කරන එක තේරුම්න්නේ නැහැ. ඇයි? මග වඩන්න දෙනවා. ඔන්න ඕක ගන්නවා මෙහෙට. දැන් මේ කතා කරන්නේ නැතු වෙන්නේ වෙන දෙයක් නිසා. මොකද කතා කරද්දී කේන්ති යනවා. ඒ නිසා මොකද කරන්නේ? කේන්ති යන එක ප්‍රහාණය කරගන්න මග වඩනවා වෙනුවට මිනිස්සුන්ගෙන් ඈත් වෙලා වෙන් වෙලා ඉන්න හැංගිලා. ඒතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට බලන්න කල්පනා කරලා. අමත ගුණ නුවණ යුතුයතු මෝ පබඳ. අනත වෙහස ලදුවත් නොම වෙති දුහද. දිගත පතල සුවඳ ඇති සුඳ සඳුන් කඳ. සිඳිත මදිත එකලෙස පැතිරේ සුවඳ. ඒ කියන එකයි ඕකයි ගැලපෙන්නේ නැහැ. නේද? අමත ගුණ නුවණ යුතුයතුමෝ පබඳ. අමෘතය වගේ. අමත වූ ගුණයන්ගෙන් පිරිච්ච උත්තමයෝ. ගුණ කියලා කිව්වම ආර්ය ගුණ, සුදු ගුණ, සුදු ගති. ඕවා පිරිච්ච උතුමෝ. අමත ගුණ නුවණ යුතුයතුමෝ පබඳ. අනත වෙහෙස ලදුවත් නොම වෙති දුහද. ආන්ගේ උත්තමයෝ. අනන්ත අප්‍රමාණ වෙහෙසටපත් උනත් පිරිසේක කටයුතු කරද්දී අප්‍රමාණ වෙහෙසටපත් උනත් ගොඩාක් බිසි වුණා. දැන් වචනේ ගත්තා. නොම වෙති දුහද. දුර්හදක් උපදින්නේ නැහැ කියලා කියනවා. කොච්චර වෙහෙස ලදුවත් මිනිසුත් එක්ක කොච්චර වැඩ කළත් කොච්චර කටයුතු කළත් දුහදකටපත් වෙන්නේ නැහැ කියලා කියනවා. දුර්හදකටපත් වෙන්නේ නැහැ.
ඇයි? දුර්හදකටපත් වෙන තමන් තුල තියෙන හේතු අයින් කරලා තියෙන්නේ. මිසක් අනත වෙහෙස අයින් කළා නෙමෙයි. ආන් ඒක මොන වගේද කියනවනම් දිගත පතල සුවඳ ඇති සොඳ සඳුන් කඳ හොඳට හැදිච්ච හොඳට මෝරපු බොහොම හොඳ සුවඳ විහිදෙන සඳුන් කඳ සඳුන් අරටුවක් සඳුන් ලීයක් සිඳිත මදිත අත ගන්නකොට විතරක් නෙමෙයි සුවඳ විහිදෙන්නේ. සිඳින කොටස් සුවඳ විහිදෙනවා කියන්නේ. කපන කොටස් සුවඳ විහිදෙනවා. අත ගාද්දි සුවඳ විහිදෙනවා. සිඳිත මදිත එකලෙස පැතිරේ සුවඳ. සිඳින වෙලාවෙදිත් මදින වෙලාවෙදිත් නැත්නම් අත ගන්න වෙලාවෙදිත් විහිදෙන සුවඳේ කිසි වෙනසක් වෙන්නේ නැහැ කියලා. ඕන් ඔය සඳුන් අරටුවක් වගේ කරගන්නයි අවශ්‍ය ජීවිතේ. ඒක තමයි පිටුතුනි නියම ගුණවන්තකම කියලා කියන්නේ. ඒක තමයි නියම ආර්ය ගුණ කියලා කියන්නේ. දෘෂ්ටි තුලින් මේ ඔබට මහා සංඝයා ඒ සුදු මිනිස්සු ඔබට දෙන දෘෂ්ටි තියෙනවා. ආන්ගේ දෘෂ්ටි දිගින් දිගටම පුහුණු කිරීම තුළින් ඒ දෘෂ්ටි චිත්ත මූලේ පඩු ගැහෙනවා. ඒවා චිත්ත මූලේ පළපදියම් වෙනවා. ආන්ගේ පළපදියම් වුණාට පස්සේ ඒ විදිහට තමයි කොහොමත් වැඩ කරන්නේ. එතකොට පිරිස ඉන්නවද නැද්ද ඒවා අදාළ නැහැ. පිරිස අතර ඉන්නේ අනත වෙහෙස ලදුවත් නොම වේති දුහද. මිනිස්සුන්ට යහපත කරනවා කියද්දි බොහෝ සෙයින් වෙහෙසටපත් වෙනවා. මිනිස්සුන්ට එක කටයුතු කරද්දී බොහෝ සෙයින් වෙහෙසටපත් වෙනවා. බොහෝ බිසි වෙනවා. නමුත් පෙඟුතුනි එක බින්දු මාත්‍රයක් දුහදකටපත් වෙන්නේ නැහැ. මිනිස්සුන්ගෙන් අයින් වෙනවා කියන එක නෙමෙයි නේද ඔය කියන්නේ. මිනිස්සු එක්කමයි ඉන්නේ. මිනිස්සුන්ගෙන් වෙන් වෙන්නේ. දැන් කෙනෙක් ඉන්න පුළුවන්. ආඳුරනේ මේ පොඩි එකා එක්ක නම් ඉන්න බෑ. මේක මොන જાතියට හැදෙන එකෙක්ද මන් දන්නේ නැහැ. පොඩි එකා එක්ක ඉන්නකොට සෝතාපන්න නැහැ. පොඩි එකා ගෙදර නැහැ ඉස්කෝලේ ගිහිල්ලා. එතකොට නිවිලා ඉන්නේ. පොඩි එකා ගෙදර ආවට පස්සේ නිවිලි ඔක්කොම ඉවරයි. දැන් පත්තු වෙලා ඉන්නේ. ඊතර මොකද කරන්නේ? පොඩි එකා ගෙදර නැත්තම් ශාන්තව ප්‍රණීතව ඉන්න පුළුවන්. පොඩි එකා ගෙදර ඉන්නවනම් ශාන්තත් නැහැ, කමලත් නැහැ. මුකුත් නැහැ. මිනිහා ගෙදර ආවොත් හවසට බීගෙන ශාන්තත් නැහැ, ප්‍රණීතත් නැහැ. හරි තිත්තයි. මිනිහා ගෙදර නැති වෙලාවට නම් ශාන්තයි, ප්‍රණීතයි. ඒ නිසා මේ නිවනට කොහොම හරි කළා තනියෙන් ඉන්න ක්‍රමයක් හදා ගන්නවා. තනියෙන් ඉන්නකොට මිනිහා ගෙදර නැහැනේ. කොල්ලත් ගෙදර නැහැනේ. එතකොට නම් රාගේ, ද්වේෂයේ දෙකම නැහැ. නෑ පිටත. බොහෝ මිනිස්සු ජීවත් වෙන්න කැමති අතගාන තැන්වල. අතගාන තැන් කියලා කිව්වේ. කපන කොටන තැන්වල නෙමෙයි ඉන්න කැමති. අතගාන තැන්වල ඉන්න කැමති. ඒ කියන්නේ මදින තැන්වල සිඳිත මදිත සිඳෙන තැන්වල ඉන්න කැමති නෑ. මදින තැන්වල තමයි ඉන්න කැමති. ඇයි? එතකොට විතරයි යන්තම් සුවඳක් වගේ එකක් තියෙන්නේ. හැබැයි සින්දොත් එහෙම අර කියන්නේ මහත්යෝ මං හොඳට හොඳයි නරකට නරකයි මගෙත් එක්ක ඉන්නවනම් මං කියන විදිහට මගෙත් එක්ක ඉන්නවනම් හොඳින් නම් හොඳින් ඉන්න. හැබැයි මාව කැපුවොත් මගේ ඇතුලේ තියෙන මොනවද කියලා දැනගන්න පුළුවන්.
පිඟුතුරේ ඇතුලේ තියෙන සඳුන් නම් කැපුවත් සුවඳ විහිදෙන. මිනිසෙක් ඔබ පහත් කළා පල්ලෙහාටම දාලා ඔබගේ චරිතය සිඳලා බිඳලා දානවා. සිඳිත සිඳලා බිඳලා වනසලා ඔබගේ චරිතය ඝාතනය කළා දානවා. එතකොට බලන්න සුවඳද විහිදෙන්නේ නැත්තම් පලාතකවත් ඉන්න බැරි වෙන්න. දුර්ගන්ධයෙන්ද විහිදෙන්නේ කියලා ආන් එතකොට බලන්න. එතකොට විහිදෙන්නේ මහා දුර්ගන්ධයක් න ะ. එහෙනම් මතක තියාගන්න. මේක ඇතුලේ තියලා තියෙන සඳුන් නෙමෙයි. ඇතුලේ තියලා තියෙන අසුචි. එළිය අසුචි ගොඩක් තියෙනවා. මිදුල. ආරාමේ නෙමෙයි. ඒ අසුචි කොට හොඳට අවු එහෙම පායලා කවුරුත් එතන යන්නෙත් නැහැ. කවුරුත් ලඟ වෙන්නෙත් නැහැ. හොඳට දැන් වටේ වේලිලා තියෙනවා. එහෙම තියෙන තාක්කල් හොඳයි ඉතින්. ගඳ එන්නේ නැහැ. හැබැයි කවුරු හැල්ල පයින් ගහුවොත් මොකද වෙන්නේ? කවුරු හරි කෙනෙක් පාගල දැම්මොත් මොකද වෙන්නේ? නේද? කවුරු හරි විද්දොත් මොකද වෙන්නේ? කවුරු හරි කියලා කෝට් එකකින් ඇන්නොත් මොකද වෙන්නේ? මුළු පලාතම ගඳ ගන්නවා. හැබැයි එළියේ තියෙන සඳුන් කොටයක්. කෙනෙක් ඇහිලා පාගනවා. මොනවද විදින්නේ? සුවඳ. කෙනෙක් ඇහිලා විදිනවා. අනිනවා සඳුන් කොටේට. මොනවද විදින්නේ? සුවඳ. කෙනෙක් ඇහිලා පොල්ලක් අරගෙන මිටියක් අරගෙන ගලක් උඩ තියලා තලලා දානවා. මොනවද විදින්නේ? සුවඳ. එතකොට සඳුන් කොටේ තලන විදින අනින තැන් වලින් අයින් වුන්නේ නැහැ. මල අයිසොලේට් වෙලා හිටියේ නැහැ. පැත්තකටලා හිටියේ නැහැ. ඒතනම හිටියා. හැබැයි අභ්‍යන්තරේ වෙනස් වුණා. අභ්‍යන්තරේ වෙනස් වුණා. සිඳිනේව සිඳෙනවා. බිඳිනේවත් බිඳෙනවා. විදිනේවත් විදිනවා. අනිනේවත් ඇනෙනවා. හැබැයි එක ලෙසමයි සුවඳ විදින්නේ. අන්න ඒක තමයි පිඟුතුනි දියුණුව කියලා කියන්නේ. මේ මාර්ගයේ දියුණුව කියලා කියන්නේ ඔන්න ඕකට. මිනිස්සුගේ හැංගිලා පැත්තකලා ඉන්න එක නෙමෙයි. ඒකට කියන්නේ අසත්පුරුෂය අසුරු කරන්න කියලා. දැන් සමහර කෙනෙක් හරි කැමති භාවනා කරන්න කොහොමද? ගෙදර තුන්වෙනි තට්ටුවේ උඩ තියෙන සඳුළු තලේ 11ට ඉඳන් තමයි භාවනා පටන් ගන්න. ඇයි? ඉතින් අනිත්‍යලට භාවනා කරන්න කොහොමද හඳුන්නේ? එහා පැත්තේ ගෙදර මිනිහා පුණහරප කියනවා. පොඩි එකා ඉන්න තාක්කල් මෙතන කෑ ගහනවා. ලොකු දු කිරිල්ලගෙන එනවා මෙතන. එහා පැත්තේ ගෙදර හින්දුවක් දාලා මේ කරදරේ කොහොමද භාවනා කරන්නේ? මොන භාවනා? භාවනා කරන්න නම් පොඩ්ඩක් නිහඬ වෙන්න. ඒකද ඔය කතා කරන්නේ බමුණු මත ගැන. භාවනා කරන්න නිහඬ වෙන්න ඕන කියන්නේ. මොකක්ද ඒ කියන එකේ තේරුම? ಗುಣ වඩන නිහඬ වෙන්න ඕන කියන්නේ පරිසරය. ඔය බමුණු මත. මේ බමුණන්ගෙන් ආපු ඔය තියෙන්නේ. සහ අනන්ත සසරේ පුරුදු. සසරේ කිසිම දවසක ආර්ය ශ්‍රැංග මාර්ගයේ භාවනා කළේ නැහැ. කරේ වෙනත් භාවනා. ඒ නිසා පුරුදුව එන්නේ. ඒ නිසා මොකද කරන්නේ? කොහෙන් හරි සිඳෙනවා නම්, විදිනවා නම්, තලනවා නම් එතනින් අයින් වෙනව කොහොම හරි. අයින් වෙලා පැත්තලා ඉන්නවා. හැබැයි අසුචි ගොඩක් නම් තියෙන්නේ. මොකද මිනිස්සු බහින් අනිනව නේද? බහ වචන වලින් අනිනවා. අනිනකොට මොකද වෙන්නේ? තමන් බලන්න ඕනේ එතකොට මොකද කරන්නේ කියලා. හාමුදුරනේ මට අවුරුදු 2කින් පොඩ්ඩක් කිසිම ගැටීමක් ආවේ නැහැනේ. අනේ සාදු සාදු මොනතරම් වාග්යක්ද. ඔබතුමා කොහෙද ඉන්නේ? මම මේවා වැඩක් නැහැ. වැඩක් නැහැ එකක්.
මං ගිහිල්ලා නූර්ලී පැත්තේ ඉඩමක් අරගෙන තනියෙන් ජීවත් වෙන්න. අවුරුදු 2කින් කේන්ති ගියේ. තනියෙන්ම ඉන්නේ. මං වගේම මිනිස්සු කීප දෙනෙක් ළඟින් තියාගෙන ඉන්නේ. ඒ මිනිස්සු ඉතින් ඔය හැමදේම මට හතර දෙනවා වෙලාවට. ඒ මිනිස්සු ඉතින් ආයි කියන දේ අකුරටම කරනවා. ආයි හොඳ මිනිස්සු. කියන දේ කියන විදිහටම කරනවා. ඒගොල්ලොත් එක්කනේ මං ඉන්නේ. අවුරුදු 2කින් කේන්ති ගියේ. දැන් හරිද දැන් ඔය කියන්නේ? කොහොමද දන්නේ අසූචි කොටක්ද කියලා? ඒක දැනගන්න පුළුවන් කොයි වෙලාවටද? අර සුවචකීකරු සේවකයෙක් ඉන්නවා කිව්වේ. ආන්ගේ සේවකයා තමන්ගේ දූත් එක්ක පැනලා ගියා නම් හොරෙන් අන්න තැලුවා. අන්න කපුවා. අන්න තල්ල වීසිකල දැම්ම තමන් පහලට. අන්න ඒතකොට දැනගත හැකි. දැන් විහිදෙන්නේ සුවඳද නැත්නම් ගඳද කියලා. ඔබට වචන වලින් අනිනව නම් මිනිස්සු මොකද්ද කරන්නේ? අයින් වෙනවා. ඒ මිනිස්සුකින් අයින් වෙනවා. හැංගිලා ඉන්නවා. එයා ඉන්න පළාතකවත් යන්නේ. මෙත්තා සහගතව මාරි මෛත්‍රිය වඩනවා කාටද? වචන වලින් අයින් නැති උන්ට. හරිද? එහෙම නෙමෙයි වෙන්න ඕනේ පෙන්වතනේ. ඔරිජිනල් සඳුන් අරටුවක් වගේ වෙන්න ඕනේ. ඔරිජිනල් සඳුන් අරටුව හැම තැනදීම එකම විදිහටයි කටයුතු කරන්න. කටයුතු කරන විදිහේ කිසිම වෙනසක් නැහැ. බලන්න ඔබගේ ජීවිත එහෙමද ගත වෙන්නේ කියලා. ඔබ ගොඩාක් බිසි වෙනකොට ඔබට ගොඩාක් පිරිසත් එක්ක කටයුතු කරන්න වෙද්දී එක පිට ගොඩාක් දේවල් කරන්න වෙද්දී ආන් එතකොට බලන්න මොකද්ද ඇතුලේ මානසිකත්වය කියලා. දැන් මේ ටික කිව්වහම මේ ඔක්කොම ටික දරාගෙන තව මිනිස්සෙකු ජජ් කරන්න නෙමෙයි මේ කිව්වේ. මොකද ඔබට කිසිම අයිතියක් නැහැ තව මිනිස්සෙකු ජජ් කරන්න. තව මිනිස්සෙක් වරදකදී දොස් කියනවා පේනවා දැන් ඔබට. දැන් මේ ටික තේරුම් අරගෙන මේ මිනිස්සයා දිහා බලලා ඔබට කියන්න අයිතියක් නැහැ හපෝ මේ මිනිස්සයා මේ බලන්නම් අසෝජි ගොඩක් නේ තියලා තියෙන්නේ. මං හිතන් හිටියේ සඳුන් කට්ටයක් කියලා. සඳුන් ගොඩක් කියලා මේ බයින හැටි දොස් කියන්නේ. ඔබ කොහොමද දන්නේ ඔය දොස් කිව්වට දොස් කියන වචනේ විතරයි කියන්නේ කියලා? හිත ඇතුළ සුවඳද කියලා කොහොමද දන්නේ? හිතේ කිසිම ගැටීමක් නැහැ. නමුත් අර වරදට දෝෂයක් වෙන්නලා දෙනවා. බැලුව බැල්මට පේන්නේ. දැන් මේ හිත ඇතුළ ගිනි අරන් දැවිලා කියලා. තමයි බැලුව බැල්මට පේන්නේ. ඒක කියුවෙකින් ආයිසරයක් බුද්ධ වෙන්නේ නරකයි. ආයිසරයක් බුද්ධ වුණාට පස්සේ මොකද වෙන්නේ? බුදුන්ට කරන්න පුළුවන් දේ කරන්න හිතන. ඒක දිහා දැකලා දැන් ඔන්න ගන්නවා ජජ් කර ගන්නවා මේ කන මේ જાතිය කියලා. එහෙම කරන්න ඔබට කිසිම අයිතියක් නැහැ. ඔබ එහෙම කරනවා කියලා කියන්නේ පින්තුනේ ඒ වෙලාවෙදි මොකද වෙන්නේ? හිතෙන් දුහද පිහිටනවා දුගද විහිදෙන හැමතැනම. ඔය විහිදෙන දුගද තමයි. ඇයි? මහා පුදුම ගැටීමකටපත් වෙලා දොස් කියන මනුස්සයව දැකලා. මහා ප්‍රසාදයකටපත් වෙලා දොස් කියන මනුස්සයව දැකලා. දැන් මේ ගැටි ඉන්නේ. දැන් විහිදෙන සුවඳද? නෑ. එහෙම නෙමෙයි කරන්න. මිනිස්සේ කතා කරන දේ මිනිස්සේ ක්‍රියා කරන විදිහක් දැකලා ඔබට කිසිම අයිතියක් නැහැ. ඒ මිනිස්යාගේ හිතේ මානසිකත්වය මොන වගේද කියලා තේරුම් ගන්න. සමහර වෙට පින්වතුනි දැන් හිතන්නකෝ. ශාසනයේ ඕන තරම් ඒ වගේ අවස්ථා ඕන තරම් තියෙනවනේ පින්වතුනි. අපි කොහොමද ඒක දන්නේ? අත්තාන උපමං කප්පා. තමන්ට උපමා කරලා බලන්න. ඔබ ඕන තරම්
තව කෙනෙකුට යම් යම් දේවල් පෙන්වලා දෙන්න ඇති නේද? හිතේ කිසිම පීඩාවක් නැතුව. හිතේ කිසි දුකක් නැහැ. හිතේ කිසි ගැටීමකුත් නැහැ. නමුත් අර මිනිස්සයාට යමක් පෙන්වලා දෙනවා. නමුත් ඒක බලන් ඉඳලා තව කෙනෙක් ඔබට ඇවිල්ලා කිව්වොත් මේ වාට හොඳටම කේන්ති කියන්නේ ඊයේ. ඔබට හිතෙනව නේද අනේ මට එහෙම කිසිම දෙයක් උන්නේ නැහැ නේ. මේ මනස මේ මෙතන තියෙන කියලා. එහෙනම් ඔබට වගේම තවත් කෙනෙකුටත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට අහිතියක් නැහැ කිසි වෙලාවක. එහෙම හිතා. මොකද මේ හිතුවොත් පිංගුතුනි මේ වෙලාවේදී ඔබගේ හිතෙන් විහිදෙන්නේ මොනවාද? දුගඳ. අනත වෙහස ලබනකොට මොකද වෙන්නේ? නම වේදුහද නෙමෙයි වේදුහද. වේදුහද නම් මොකද වෙන්නේ? සඳුන් අරටුවක් නෙමෙයි. ඒ නිසා පිංගුතුනි ඕම් ඔය කවිය හොඳට හිතේ තියාගන්න. නිරන්තරයෙන් මතක තියාගන්න. මතක තියාගෙන ඔබ කටයුතු කරන විදිය ගැන හොඳට හොයලා බලන්න. මොකද බොහෝ දෙනෙක් කැමති මේකතුනේ ආයතනයේ ප්‍රධානිය වෙන්න. ලොක්ෙක් වෙන්න නේද හැමෝම කැමති. දන්නවද ඇයි කියලා? ලොක්ෙක් වෙන්න හැමෝම කැමති. මිනිස්සු කැමති නෑනේ දුකට. මිනිස්සු කැමති නෑ තවම පහත් කරනවට. මිනිස්සු කැමති නෑ Tamanට තව කෙනෙක් කමාන්ඩ් කරනවට. තව කෙනෙක් Tamanට එක එක දේවල් කරන්න කියනකට මිනිස්සු කැමති නෑ. ඒ නිසා මොකද වෙන්නේ? අධික වේගෙන් ඉහළටම යනවා. මුදුනා වෙනවා කොහොම හරි කරලා. මුදුනා වෙන්නේ වෙන පරමාර්ථයන් නිසා. එක එකාගේ මුකුත් අහගන්න බෑ. ඕක තමයි ගන්නෙ වචනේ. අපි මොකටද එක එකාගෙන් දොස් අහගන්නේ? අපි මොකටද එක එකා යටතේ වැඩ කරන්නේ? හරිද? අපි මොකටද එක එකා යටතේ වැඩ කරන්නේ? මම පටන් ගන්න ව්‍යාපාරය. මම පටන් ගන්න මගේම බිස්නස් එක. මම කැමති නෑ එක එකා කියන්නේ වහන්න. කියලා බිස්නස් එක පටන් අරගන්න. පටන් අරගෙන මේ බිස්නස් එකේ අයිතිකාරය වෙනවා. දැන් කවුරුත් මුකුත් කියන්නේ. කවුරුත් මුකුත් කියන්නේ නැහැ කියලා කිව්වේ මොකද්ද? දැන් කවුරු සිඳින්නෙත් නැහැ, කවුරුත් කපන්නෙත් නැහැ, කවුරුත් පහත් කරන්නෙත් නැහැ, කවුරුත් තලන්නෙත් නැහැ, කවුරුත් බහෙන් අනින්නෙත් නැහැ. ඒ නිසා මට දැන් අරිහත් වෙලා වගේ ඉන්න පුළුවන්. ඇයි? මොකද මං කැමති නෑ මං කේන්ති යනවා කියලා මට දැනෙනවට. මං කැමති නෑ මට රාගය එනවා කියලා දැනෙනවට. මං කැමති නෑ මං මාන්නක්කාරයි කියලා දැනෙනවට. ඒ නිසා මම ලොක්කම වුණාම හරිනේ ප්‍රශ්නේ. ඒතොරදී මට කේන්ති යන කවුරු මට අනින්නේ නෑනේ බහින්. මමනේ බහින් අනින්න අනිත් උන්ට. ඒ උන්ට කේන්ති කියන්නේ මට කවන්නේ. මට කේන්ති යන්නේ නෑ. ඒ කියන්නේ මට කේන්ති යන්නේ නෑ. ඉතින් ඔබට කේන්ති යන්නේ නෑ තමයි පිටුතුනේ ඔබ තව කෙනෙකුට දොස් කියන්නේ. දොස් කියනවා කියලා කියන්නේ තව කෙනෙක්ට බහින් අනිද්දි ඔබට ප්‍රශ්නයක් නෑ. ඒ මනුස්සයා තමයි වැඩේ වෙන්නේ. නමුත් ඔබට ඒක වෙන්න නම් ඔබගේ පරිසරය වෙන එකක් වෙන්න. ඒකෙන් මේ දැන් කියන්නේ නෑ පිටුතුනේ. ඔබ එහෙම ඔබ දැන් කරන කටයුතු කරන්න එපා නෙමෙයි මේ කියන්නේ. හොඳට තේරුම් අරන් බලන්න. ඔබ සමහර ලාවට මිනිස්සුන්ගෙන් ආයත් වෙන්නේ ඇයි කියලා. ඔබ සමහර ලාවට ඔබගේ දඟකාර ළමයාගෙන් ඈත් වෙන්නේ ඇයි කියලා පොඩ්ඩක් බලන්න ඔයලා. සමහර විට ඔබ ගෙදර ආච්චි අම්මා වෙන්නේ නැති. ඉතින් ආච්චි අම්මට හරියට කේන්ති යනවා. දෙවෙනියා ගෙදර ඉන්නවනේ. දෙවෙනි කොල්ලා ගෙදර ඉන්නවනේ. ඒක පොඩ්ඩක් දඟයි. නව දැන් ආච්චි බණ අහනවා, භාවනා කරනවා, අරව කරනවා, මේව කරනවා, සීලවන්ත, ගුණවන්ත තමයි ඉන්නේ දැන්. අර දෙවෙනි එකා ගෙදර කෑ ගන්න හැමකොටම ආච්චිට හොඳටම කේන්ති යනවා. දැන් ආච්චි කැමති නෑ මොකටද? මට මගේ හිතට කේන්ති එනවා කියන එකටවත් කැමති නෑ. ඒක අනිත් අය දැනගන්නට පොඩ්ඩක් කැමති නෑ. මේ ආච්චිට කේන්ති කියන්නේ නේද? මට කේන්ති කිය? මට කේන්ති කියේ නෑ. එනවා මට කේන්ති කියා කියන්න. මට කේන්ති කියේ නෑ පොඩ්ඩක්. ඇත්ත කියන්නේ. මට කේන්ති කියේ නෑ. කවුද කියන්නේ? දැන් හොඳටම කේන්ති කියලා ඒ පාර කේන්ති ගියා කියලා කිව්වා.
මට කේන්ති කියන්නේ. මං හොදට හිටියා. ඕක අනිත් අයගෙන් ඇහෙනවට කැමති නෑ. ඒ නිසා මොකද කරන්නේ? මේක එක්ක හිටියොත් එහෙම හරියන්නේ නෑ. හිටපී මං හොඳ වැඩක් කරන් මං යන උඩම කාමරේට. උඩ තට්ටුවේ. තුන්වෙනි තට්ටුවේ උඩ ඈත කාමරේ ඉන්නවා. එන්නේම මගේ පළාතේ මං භාවනා කරන දවල්ට. පෙක්සේ බමුණොද මේ? එන්න බා පළාතේ. මං භාවනා කරන වෙලාව මේ එන්න බා. ඒක තමයි වැඩේ. මේ භාවනා යෝගීවරු දොරට තට්ටු කරොත් එහෙම දරුවා ඇවිල්ලා පයින් ගහන්න ඉදන බිමට වැටෙන්නේ. හැබැයි යෝගීවරු. ඒකයි කියන්නේ පින්කතනේ. හොඳට කර වෙච්ච අසූචි වගේ. ගඳ නෑනේ. කවුරු හරි ඇන්නොත් එහෙම පලාතම ගඳ ගන්න. ඒකට කරන්න තියෙන්නේ මේක තුනේ කවුරුත් අනින්න දැනකට යන එක නෙමෙයි. ඇතුළ සුවඳ කරගන්න. ඇතුළ සඳුන් නරටුවක් කරගන්න. සඳුන් නරටුවක් වෙන්නේ නැහැ නිකන්. ලෝක සත්වයා ගැන දකින්න ඕන ක්‍රමයක් තියෙනවා. මෙත්තාව කියලා. ලෝකේ දේවල් ගැන දකින්න ඕන දෘෂ්ටි තියෙනවා. ලෝකේ දේවල් හිත විග්‍රහ කරගන්න ඕන දෘෂ්ටි තියෙනවා. ආන්ගේ දෘෂ්ටි වලින් පෝෂණය වුණා කියලාත් මදේ. ඒ පෝෂණය වෙච්ච දෘෂ්ටි නැවත නැවත මානසිකාරය කිරීම තුළින් ඒ දෘෂ්ටි හිතට කිඳා බහිනවා. අනිත්‍ය දෘෂ්ටිය මූලිකව. ඒවා හිතට කිඳා බහින්න මොකද වෙන්නේ? අභ්‍යන්තරේ කූල් වෙනවා. අභ්‍යන්තරේ සඳුන් වෙනවා. එතකොට දරුවා දොරට අයින්වද? ඕව අදාළව නෙමෙයි. ළමයා කෑ ගහනවද නැද්ද? මහත්තයා බීලා දෙන්නේ නැද්ද? නෝනා ටිකක් කේන්ති යන කෙනෙක්. ඔය මේ ගෑණියක ඉන්න තාක්කල් මට නම් නිවන කරගන්න වෙන්නේ නැහැ. මොකද්ද නිවන කියලා හිතන් ඉන්නේ එතකොට? ඒ මනුස්සයා මොනව කරන්නේ? ඒ මනුස්සයා ඔබට කේන්ති යවුවේ පින්ගතුනි. ඒකයි කියන්නේ. කේන්තිය කියලා කියන්නේ පින්ගතුනි හේතුක ඵලයක්. ඒ හේතු ටික අයින් කරාම කේන්තියක් නැහැ. හේතු කියලා කියන්නේ වටේ පිටේ ඉන්නේ උන් නෙමෙයි. වටේ පිටේ දින බඩු මුට්ටු ටික නෙමෙයි. ගේ ළඟින් කෝච්චියක් යන භාවනා කරන්න දෙන්නේ. අපි ගියක් ගමවනේ කෝච්චි පාර නැත්තනක වැඩි ඉවරයි. මොනවද ඒ කරන්නේ? ගෙදර ඉන්න තාක්කල් මේ කිසිම දෙයක් මානසිකාර කරන්න බෑ. ඉක්මනට පැවිදි වෙනවා. කමන්නේ පැවිදි වෙනවා කියන එක න ะ. නමුත් ඔබ හරි අදහසින් පැවිදි වෙන්න. මොකද ඔහොම පැවිදුනාට පිටුතර මෙතන ආවට පස්සේ මෙතන ඉන්න වෙන්නේ ඊට හපන් විදිහට. ඒ කියන්නේ මතකනේ අපේ පොස්සක ධම්මහඳුනගේ මතක් කිරිල්ල. කද්දුන්හස කියන්නේ කිඹුල් හැමයි ඌරු කටයි තියෙන බල්ලෙක් වගේ ඉන්න කියලා උන්වහන්සේ කියන්නේ. මෙතෙන්ට ආවට පස්සේ ඊට හපන් වෙනවා. ඇයි? මොකද ඔබ කැමති කිසිම දෙයක් කරන්න විදියක් නැහැ. කියන දේ නිදා ගන්න වෙන්නේ. දෙන දේ තමයි ගන්න වෙන්නේ. ලංකාවේ වටේම ආව පිරිස ඉන්නවා හතර වටේම. මේ එදා ඉඳන් මේ අවුරුදු 6ක් 7ක් තිස්සේ ආදරය කරලා ඊට පස්සේ කසාද බැඳලා එක මිනිස්සයන් ඉන්නේ. ඒ මිනිස්සයත් එක්කත් ඉඳ ගන්න බැරි කොට කොහෙද? ලෝකේ වටෙන්ම ආව මිනිස්සු ගොඩක් මැද ඉන්නේ. කොහොමද එහෙම ඉන්නේ? නේද? එනිසා මිනිස්සුන්ගේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇතුලේ සඳුන් හරයක්ද නැද්ද කියන එකේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි තව දවසක් කතා කරමු බෙන්ගුතුනි මේ ඔය තනි වෙන්න හදන්නේ ඇයි කියලා මිනිස්සු. තනි වෙන්නේ බයයි. Tamanට කෙලස් තියෙනවා කියලා අනිත් අය දැනගනි කියලා. ඒකට හරි බයයි. ඒ නිසා තනි වෙලා පැත්තලා ඉන්න හැංගිලා බමුණෙක් වගේ. කැලේට රිංගගෙන ඉන්නවා. ඇයි? කැලේ රිංගා හිටියාම ඉතින්
ප්‍රශ්නයක් නැහැ. කේන්ති කිය මොකෝ? දැන් එක හිතලා බලන්න. දැන් ඔබ හොඳට බණ භාවනා කරන එහෙම බණ අහන කෙනෙක් නම් ඔබට හොඳටම කේන්ති ගිහිල්ලා නම් දැන් එදාට එන්නේ නැහැ නේද ගෙදර? ඇයි? අර බණ වලින් කියපු අර නැව් කතාවලට දැන් මේක ගැලපෙන්නේ නැහැනේ. ඒ නිසා පොඩ්ඩක් කේන්ති ටික නිවෙනකන් වාහනේ ඇතුළට හරි වෙලා දොරවල් දැන් ටික වහගෙන කෑ ගහන තරමක් කෑ ගහලා වාහනේ ස්ටියරින් වීල් එකටත් ගහලා ඒ ඔක්කොම ටික කරලා හොඳට නිවිලා සාන්ත දාන්ත වුණාට පස්සේ ගෙදර එනවා. ආ පුතා කොහමද? මං ඉතින් පුතාට හරි කරුණාවන්තයිනේ. මේ ඒක ආර්ය ඉර්ධියක් නෙමෙයි. ඒ තමන්ට කෙලස් තියනවා කියලා අනිත් අය දකින්නට කැමති නැහැ. ඒක තමයි මහ කෙලෙසි. තමන්ට අඩුපාඩු තියනවා කියලා අනිත් අය දකින්නට කැමති නැහැ. ඇයි ඒ? හදිස්සියවත් අවවාද කරොත් එහෙම. අනේ මොන අපරාධයක්ද ඒක නේද? හදිස්සිය හරි අවවාදයක් කරොත් ඒක න වෙන්න තියන්නේ. කොහොම හරි හැංගිලා ඉන්නවා. හැංගිලා ඉඳලා මං තනියෙන් ඔක්කොම ඉස්සරහ. අනේ පිටුතුනි මෙහෙනම් එන්න එපා. ඇයි? මොකද මෙහෙ ඉන්නේ මහ උජාරුවට. අනේ මට කල්යාණ මිත්‍ර ඇසුර. මට කල්යාණ මිත්‍ර ඇසුර. මට කල්යාණ මිත්‍ර ඇසුර. ඔබ මොකද්ද කල්යාණ මිත්‍ර ඇසුර කියලා කියන්නේ? කල්යාණ මිත්‍ර ඇසුර කියලා අපි නම් දන්නේ පිටුතුනි. තමන්ගේ දකින අඩුපාඩු ඔක්කොම පෙන්නලා දෙන්න ඕන කවුරු හරි දෙන්න. දැන් මට හොඳට මග වැල්ලා තියෙන මගේ අඩුපාඩු කවුරු පෙන්නලා දෙන්න මං කැමතියි. කියලා හිතාගෙන මෙහි આવොත් එම් පිටුතුනි මේ මනස වැඩි දවසක් ඉන්නේ නැහැ ආයි යනවා හැරෙන්න තැපෑල. මොකද ගැළපෙන්නේ. ඉතින් අපිට ඒ හොඳට අත්දැකීම් තියෙනවා. ඔය අනගාരികා කියලා සම්බන්ධ වෙන පිරිස ඉන්නවනේ. ඒන ඇප්ලිකේෂන් වල නම් තියෙන්නේ මොකක්ද? මා මෙහි පැමිණෙන්නේ දහම නැති නිසා නෙමෙයි. කල්යාණ මිත්‍ර ඇසුර ලබන්නයි මං එන්නේ. එහෙම කියලා ටික දවසක් ගියාට පස්සේ එළියට ගියොත් අර වැරද්ද පෙන්නනවා මේ වැරද්ද පෙන්නනවා අනිත් වැරද්ද පෙන්නනවා. හරියන්නේ නැහැ එකක්ක මං කුටියට ලයින්ම හැංගිලා. මං එළියටවත් එන්නේ නැහැ. ඒතර මම වැරදි කවුරු පෙන්නන්නේ නැහැ. මං කැමති නැහැ මම වැරදි පෙන්නනවා මට. ඔය බොරු කියන්නේ පිටින්. එහෙම ගන්න නෙමෙයි තියෙන්නේ තමන්ව පල්ලෙහාට වැටෙනවා එතකොට. ඒකට කැමති නැහැ. ඉතින් මුදුන් වෙලා ඉන්නද මෙහෙ එන්නේ? ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕන වෙන්තුනේ. වේලිච්ච අසුචි පිටක් වගේ ඉන්න පුළුවන් ඕන එකෙකුට. හැබැයි සින්දොත් බින්දොත් විද්දොත් ගඳ ගහනවා වටේ. එහෙම වෙලා ඉන්න අමුතුවෙන් මුකුත් කරන් දෙයක් නැහැ. ඔහේ ඉන්නයි තියෙන්නේ. හැබැයි සින්දිද්දි බින්දිද්දි තලද්දි පොඩි කරලා දාද්දි කපලා දාද්දිත් එකම විදිහට සුහඳ විහිදන්න නම් බොහෝ දේවල් කරන්න තියෙනවා. සත්පුරුෂ දෘෂ්ටි දරාගෙන ඒ සත්පුරුෂ දෘෂ්ටි නැවත ප්‍රගුණ කරලා ලෝකෙ දිහා බලන විදිය වෙනස් කරන්න ඕන. ආන් එතකොට අනිවාර්යයෙන්ම පිටුතුනි හිතේ ඒවා පළපදියම් එනවා. ඊට පස්සේ විපාක එද්දී හිත ඒ එන විපාක ගැන තීරණ ගන්නේ හිතේ පළපදියම් වෙච්ච දෘෂ්ටි වලට අනුකූලව. ආන් එතකොට ඔය කියන එකක්වත් උපදින්නේ නැහැ. එතකොට අනත වෙහස ලදුවත් නොම වෙති දුහද වෙනවා. ආන් එතකොට ඔබට පුළුවන් දිගත පතල සුවඳ ඇති සොඳ සඳුන් කඳක් වෙන්න. හොඳයි පින්තුනේ. එහෙමනම් අද අපි මේ ධම්ම සාකච්ඡාව මෙතනින් හමාර කරමු. මේ කාල වේලා බොහෝසින් ගත වෙලා යන නිසා. එහෙමනම් පින්තුනේ මේ කරගන්න තිබුණු මේ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා තාම් දේශනා ශ්‍රවණය කළා.
දහම් මානසිකාරය කළා. මේ දහම් දේශනා සංවිධානය කළා. මේ කරගෙන තිබෙනවා සීලුම් මහා පුණ්‍ය ගංගා කුසල ගංගා. අප සියලු දෙනාට මාර්ථයෙන් ධර්මය අනුශාසනා කරන ගුරු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලා පිරිසටත් සම්බුද්ධ ශාසනයේ දේශනේ ශ්‍රාවකයන් වහන්සේලා ආරක්ෂා කිරීමලා කැපෙලා කටයුතු කරන්නා වූ දේව සමෙන් වහන්සේලා ඇතුළු යම් පිරිසක් ඉන්නේ. සියලු දෙනාටත් ඒ වගේම ඔබගේ නමින් මළ ගියා වූ ඥාති මිත්‍රාදී යම් පිරිසක් ඉන්නවා නම් ඒ සියලු දෙනාටත් මේ කරගත්තා වූ සීලුම් පුණ්‍ය ගංගා කුසල ගංගා වීදී පැතිරියත්වා ඒ පිං වීදී පැතිරිය යාම තුලින් ඒ සියලු දෙනා දස කුසලයෙන් මිදෙත්වා දස කුසලයේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. එන සියලු දෙනාට මෙහපතක් වෙත්වා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව බෞද්ධ සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයවන්නෝ සුඛං බලಂತಿ. සියලු දෙනාට යහපතක් වේවා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. තෙරුවන් සරණයි සියලු දෙනාට. සුවපත් වෙත්වා. සාදු සාදු අනුමෝදාමි. සාදු අනුමෝදිත. කමාමි කමිතබ්බං ගුණවෘද්ධි වෙත්වා. තපෝවෘද්ධි වෙත්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. සබ්බ පාපස්සකරණ කුසල සුපසම්පදා සුචිත පරියෝදපන හේතම් බුද්ධානුශාසන. තෙරුවන් සරණයි.